මුදල් ප්‍රවාහ තුන්වෙනි වීඩියෝ ලෙසන් එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ අභ්‍යාසංක 5 සිට ඉදිරියට. එතකොට ඔයා මේ වෙනකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශ ඍජු ක්‍රමයට අභ්‍යාස 3ක් රූල් කරගෙන ඇති මේ වීඩියෝ එක නරඹන්න කලින්. එතකොට අපි බලමු පස්වෙනි අභ්‍යාසය මේක ළමයි 2002 උසස් පෙළ විභාගයේ ලැබිච්ච ප්‍රශ්නය. එතකොට අපි බලමු මේකේ උඩින් නම සීමිත කැලණි සමාගම. සීමිත කැලණි සමාගම. සීමිත කැලණි සමාගම 2001 12:31 අවසන් වසරට මුදල් ප්‍රවාහ ප්‍රකාශය 2001 12:31 අවසන් වසරට මුදල් ප්‍රවාහ ප්‍රකාශය. අපි බලමු එකින් එක ගනුදෙනු ටික. සියලුම විකුණුම් අත්පිට මුදලටලු එතකොට විකුණුම් තියනවලු 750ක්. අත්පිට වික්ක කියන්නේ මුදල් එක්ක වෙනස් වෙන්නේ බඩු තොගය ජංගමවත්කමක්. ඒ කියන්නේ මෙහෙයුම් කටයුත්තක්. මෙහෙයුම් කටයුත්තක දානවා අත්පිට විකුණුම් කියලා හරි 750යි. රුපියල් 1000 කියලා දාගන්න කෙලවරෙන්. 2 2001 වසරේ සිට සියලුම ගැනුම් සිදු වුණේ ණයට. ළමයි ණයට ඒවා මුදල් ප්‍රවාහ ප්‍රකාශයට දාන්නේ නැහැ. එතකොට මේ ණයට ගැනුම් 550ක් තියෙනවලු. හැබැයි ඒකෙන් ණය හිමියන්ට ගෙවලා තියෙනවලු 180ක්. ළමයි 550න් 180ක් කියන්නේ 440ක්. කොහොමද ඒක ගත්තේ මේ බලන්න. 550න් 180යි. 550න් 180 සමානයි 440යි. ඒක පියෝලා තියෙනවා, ගෙවලා තියෙනවා. හැබැයි ළමයි 440 ගෙවද්දි 40ක ඩිස්කවුන්ට් එකක් හම්බෙලා. 440 ගෙවද්දි 40ක ඩිස්කවුන්ට් එකක් හම්බෙලා කියන්නේ 40ක් අඩු කරලා ගෙවලා තියෙන්නේ. එතකොට ළමයි මෙතන ණය හිමියන්ට ගෙවීම වෙන්නේ. මොකද ණය හිමියන්ට ගෙවීම කියන්නේ ජංගම වගකීමක් ණය හිමියෝ. ඒ කියන්නේ මොන කටයුත්තක්ද? මෙහෙයුම්. දාන්න මෙහෙයුම් වල ණය හිමියන්ට ගෙවීම. කීයද ආවේ අපිට? 440න් 40ක් ගියාම 400යි ඍණ. කොහොමද 400 ආවේ දරුවෝ නැවත බලන්න. මුළු ගැනුම් තියෙන්නේ 550යි, පියෙව්වේ 180යි. මේකෙන් 180යි කියන්නේ 440යි. ඒකෙන් වට්ටම 40 අයින් කළා. මොකද වට්ටම කියන්නේ සල්ලි වලින් හම්බෙන එකක් නෙවෙයි. ණය මුදලෙන් අඩු කරන එකක්. ඊළඟට තුන්වෙනි එක. ෂය වීම 20ක්ද ඇතුළුව මුළු මෙහෙයුම් වියදම 90යි. ළමයි ෂය කියන්නේ අපි සල්ලි වලින් ගෙවන එකක් නෙමෙයි. එතකොට ගෙව්ව වියදම හොයාගන්න ෂය ටික අයින් කරන්න ඕනේ. එතකොට 90න් 20ක් ගියාම 70යි. ඊළඟට කියනවා 2001 වසර අගදී මේ අවුරුද්දේ අන්තිමේදී තව 40ක් ගෙවන්න තිබුණාලු. එතකොට එතන 70න් තව 40ක් ගෙවන්න තිබුණා නම් ගෙවලා තියෙන්නේ කීයක් විතරයිද? 30යි. වෙන කිසි දෙයක් නැහැලු. එහෙනම් දානවා ගෙවූ වියදම් කියන්නේ වියදම් ගෙවීම මොන කටයුත්තක්ද? මෙහෙයුම් වල දාන්න වියදම් ගෙවීම. 70න් 40ක් ගියාම කීයද ආවේ? 30යි ඍණ. ගෙවීම ඍණ. ඊළඟට කිව්වා වසර තුලදී ගෙවූ වෙනත් වියදම් තියෙනවා පොලිය. පොලිය කියන්නේත් මෙහෙයුම් කටයුත්තක්. අපේ ආකෘතිය තියෙනවා දරුවෝ එක. කීයද පොලිය තියෙන්නේ? 10යි. බදු ගෙවපු එක තියෙන්නේ කීයද? 50යි. ඊළඟ එක වර්ෂය තුලදී ප්‍රකාශ කරලා ගෙව්ව ලාභාංශය 20ක් තියෙනවා. ඔය කියන්නේ ගෙවූ ලාභාංශය මොන කටයුත්තද දරුවෝ? මූල්‍ය. දාන්න මූල්‍ය කටයුතු වල ගෙවූ ලාභාංශ කීයද තියෙන්නේ? 20යි. ගෙවූ නිසා ඍණ. ඊළඟට ළමයි පස්වෙනි එකේ නෙමේ 6 වෙනි එකේ තියෙනවා වර්ෂය තුලදී සමාගම සාමාන්‍ය කොටස් 20ක් 20000ක් එකක් 15 ගානේ මිලකට නිකුත් කළා. මේ කොටස් සම්බන්ධව රුපියල් 3ක ඇරයුම තාම සල්ලි වලින් අරගෙන නැහැ. එතකොට ඇරයුම ගත්තේ නැහැ කියන්නේ රුපියල් 15න් සමාගම තාම රුපියල් 3ක් අරගෙන නැහැ.
එන රුපියල් 15න් සමාගම රුපියල් 3ක් කරන්නේ කියන්නේ අරගෙන තියෙන්නේ කොච්චරයිද? රුපියල් 12යි. එක කොටසකින්. ඒ වගේ කොටස් 20000ක් නිකුත් කරලා තියෙනවා. කොටස් නිකුතුව කියන්නේ කොටස් ප්‍රාග්ධනය. ඔය කියන්නේ හිමිකමක්. කොටස් ප්‍රාග්ධනය හිමිකමක් නිසා මොන කටයුත්තක්ද? මූල්‍ය කටයුත්තක ලියනවා කොටස් නිකුතුව. උත්තරේ ආපු හැටි ඕනනම් මෙතන ලියාගන්න. කොටස් නිකුතුව එක කොටසකින් ලැබුණේ 12යි. ඒ වගේ කොටස් 20යි. 12ව 20යි කියන්නේ 240ක් සල්ලි හම්බුණා. ඊළඟට තියෙනවා දිගු කාලීන බැංකු ණයෙන් 200ක් පියෝල දැම්මලු. බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. ජංගම නොවන වගකීමක් කියන්නේ මූල්‍ය කටයුත්තක්. මූල්‍ය කටයුත්තක දාන්න ණය ගෙවීම. කීයද දරුවෝ ණය ගෙවීම තියෙන්නේ? 200ක් ඍණ. ඊළඟට තියෙනවා 2001 දෙසැම්බර් මාසය තුලදී පාවිච්චිය සඳහා පිරිවැය 500ක් වෙච්ච කාර්යාල උපකරණ කුලී පදනමට ගත්තලු. ඒකට ගෙවලා තියෙන්නේ 100ලු. දරුවෝ කුලී පදනමට ගත්තා කියන්නේ කුලී පිට ගත්තා කියන එකනේ. මේ කුලී පිට ගත්තා කියලා කියන්නේ මූල්‍ය කල්බදු ක්‍රමයට ගත්තා කියන එක. එහෙම නැත්නම් ෆිනෑන්ස් කළා ගත්තා කියන එක. එතකොට ෆිනෑන්ස් කළා ගත්තට ඒ කියන්නේ ණයට අරන් තියෙන්නේ. හැබැයි අපි දාන්නේ මේකට ගෙවපු එක විතරයි. මොකද්ද අරන් තියෙන්නේ? උපකරණයක්. උපකරණ කියන්නේ ජංගම නොවනවත්කමක්. ජංගම නොවනවත්කමක් කියන්නේ මොන කටයුත්තක්ද? ආයෝජන. දානවා ආයෝජන කටයුතු වල කාර්යාල උපකරණ ගැනීම කියලා. කීයද තියෙන්නේ? 100යි. ඍණ 100යි ඍණ. දරුවෝ මෙන්න මේක හොඳට මතක තියාගන්න, හොඳට අහගන්න. මෙන්න මේ මූල්‍ය කල්බදු ගානක එහෙම නැත්නම් මේ ෆිනෑන්ස් ගානක ඩවුන් පේමන්ට් එක ගෙවන එක. ඩවුන් පේමන්ට් එක කියන්නේ මූලික ගෙවීම. ඩවුන් පේමන්ට් එක ගෙවන එක වත්කමින් කොටසක් ගෙවන්නේ. ඒ කියන්නේ ඒක ආයෝජන කටයුත්තක්. වත්කමින් කොටසක් ගෙවන්නේ ඒක ආයෝජන කටයුත්තක්. හැබැයි ළමයි මේ ඩවුන් පේමන්ට් එක නෙමේ පස්සේ වාරිකයක් ගෙවනවා නම්. වාරිකයක් ගෙවනවා කියන්නේ ණය ගෙවීමක්. ණය ගෙවීමක් නිසා ඒක වැටෙන්නේ මූල්‍ය කටයුතු වලට. ඒ නිසා මතක තියාගන්න ෆිනෑන්ස් සම්බන්ධ ගානක මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. ෆිනෑන්ස් සම්බන්ධ ගානක ගනුදෙනු තුනක් දෙන්න පුළුවන් වාට. මොකක්ද එකක්? ඩවුන් පේමන්ට් එක ගෙවනවා. එතකොට ඒක ආයෝජන. වාරිකය ගෙවනවා. අපි හිතමු වාරිකය ගෙවනවා 10000යි. ඒක ඇතුලේ පොලිය 2000ක් තියෙනවා. එතකොට ළමයි පොලිය 2000 දාන්නේ මෙතන ගෙවූ පොලිය වල. එතකොට අර ඉතුරු 8000 තියෙනවනේ. ඉතුරු 8000 ණය ගෙවීම. ඒක මූල්‍ය. එතකොට ළමයි කල්බදු ගානක කල්බදු ගැලපිල්ලක් කොටස් තුනකට යන්න පුළුවන්. ඩවුන් පේමන්ට් එක, වාරිකය සහ ඒක ඇතුලේ තියෙන පොලිය. ඊළඟ එක ආරම්භක මුදල් ශේෂය 20ක් තියෙනවා ළමයි. මෙන්න මෙතන උත්තරය. ආරම්භක මුදල් හා සමාන දෑ දෙවෙනි තීරුවට 20ක් දානවා. ඔච්චරයි තියෙන්නේ ගානේ. දැන් අපි එක් අහු කරයි යන් උඩ ඉඳන් 750න් 400ක් 350යි 320යි. ඒක ධන එකක්. ධන එකක් නිසා මෙතන ලියනවා මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් කියලා. ජනනය වූ මුදල්. ඒකෙන් මේක අඩු කරනවා 60ක්. 320න් 60ක් ගියාම එනවා 260ක්. ඒක ධන එකක් නිසා ලියන වාක්‍ය මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය කියලා. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය කියලා. ඊළඟට ළමයි ආයෝජන කටයුතු වල දානව උත්තරය ඍණ 100යි. ආන් ඒක කෙලින් උත්තරය ලියනවා ඍණ නිසා. මොකද්ද ලියන්නේ? ආයෝජන කටයුතු වලට යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය. යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය. යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය 100යි. දැන් මේ ටික සුළු කරනවා. සුළු කළා මෙතන ගන්නවා 240න් 220ක් ගියාම ධන 20යි. ආන් ඒක ධන නිසා මෙතන ලියනවා මූල්‍ය කටයුතු වලින් ජනනය වූ
ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කියලා. 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 එතකොට ළමයි 260යි 20යි 280යි 280න් 100ක් ගියාම කීයක් එනවද? 180යි. 180යි 20යි මෙතන එකතුව කීයක් එනවද? 200යි. ඒ කියන්නේ ලක්ෂ 2යි අවසාන පිළිතුර වෙන්නේ 2002 උසස් පෙළ විභාගේ ගාන. අපි ඊළඟ ගානට යන් ඊළඟ ආකෘති අරගෙන. ඊළඟට ළමයි අපි යන්නේ ටියුට් එකේ අභ්‍යාස අංක 6. ඒ කියන්නේ 2009 උසස් පෙළ විභාගේ ප්‍රශ්නය. ඒකේ දරුවෝ යාට දීලා තියෙනවා මුදල් ලැබීම් ටික දීලා තියෙනවා, මුදල් ගෙවීම් ටික දීලා තියෙනවා, තව අතිරේක තොරතුරු ආගයක් දීලා තියෙනවා. දරුවෝ අතිරේක තොරතුරු දීලා තියෙන ඔයාව මුලාවේ දාන්න. ඔයාට අවශ්‍ය වෙන්නේ මුදල් ලැබීම් සහ ගෙවීම් විතරයි. ඔයා කිසිම ගිණුමක් ගහලා තොරතුරු හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඇයි හේතුව? ඔයාට අවශ්‍ය වෙන්නේ මොනවා කරන එකද? මේ මුදල් ප්‍රවාහයන් නිසි ලෙස වර්ගීකරණය කළා මුදල් ප්‍රවාහ ප්‍රකාශයට ඍජු ක්‍රමයට දාන එක විතරයි. එහෙමනම් අපි ඔයා රූල් කරගත්ත ආකෘතියේ උඩින්ම නම ලියමු. සීමිත තරිඳු සමාගම. සීමිත තරිඳු සමාගම. තරිඳු සමාගම. මොකද තියෙන්නේ අවුරුද්ද 2009 3:31. 2009 3:31. අවසන් වසරට මුදල් ප්‍රවාහ ප්‍රකාශය. දැන් අපිට ඉස්සෙල්ලාම මුදල් ලැබීම් ටික දීලා තියෙනවා. ඒ ටික දාගෙන යන් අත්පිට විකුණුම් නිකම්ම විකුණුම් කියලා දෙවට අත්පිට මොකද මුදල් ලැබිච්ච එකන්නේ. අත්පිට වික්කහම මුදල් එක්ක සම්බන්ධ වෙන්නේ බඩු තොගය. බඩු තොගය කියන්නේ ජංගම වත්කමක්. ඒ කියන්නේ මොන කටයුත්තක්ද? මෙහෙයුම් කටයුත්තක්. අත්පිට විකුණුම්. $520යි ධන. ණය ගැතියන්ගෙන් ලැබෙනවා. ණය ගැතියෝ කියන්නේ ජංගම වත්කමක්, මෙහෙයුම් කටයුත්තක්. එහෙනම් මෙහෙයුම් කටයුතු වලට දානවා ණය ගැති ලැබීම්. කීයද තියෙන්නේ? 680ක් ධන. ඊට පස්සේ තියෙනවා බැංකු ණයක් ලැබිලා. බැංකු ණය කියන්නේ ජංගම නොවන වගකීමක්. ජංගම නොවන වගකීමක් කියන්නේ මොන කටයුත්තක්ද? මූල්‍ය කටයුත්තක්. එහෙනම් මූල්‍ය කටයුතු වලට දානවා ළමයි. මොකක් කියලාද මූල්‍ය කටයුතු වලට දාන්නේ? බැංකු ණය ගැනීම කියලා. 700යි ධන. ඊට පස්සේ තියෙනවා ළමයි මොකද්ද? පොලී ආදායමක් ලැබිලා. මේ තියෙන ළමයි වෙනත් ආදායම් ලැබීමක්. වෙනත් ආදායම් ලැබුණා නම් මොන කටයුත්තක්ද? ආයෝජන කටයුත්තක්. ආයෝජන කටයුතු වල දාන්න ලද පොලිය. කීයද ළමයි ලද පොලිය තියෙන්නේ? 2යි. දහස් වලින් ගත්තාම 2යි. කාර්යාල උපකරණ විකිණීම. දරුවෝ කාර්යාල උපකරණ කියන්නේ ජංගම නොවන වත්කමක්. කාර්යාල උපකරණ වික්කහම ඒක මොන කටයුත්තක්ද? ආයෝජන. දාන්න ආයෝජන කටයුතු වල කාර්යාල උපකරණ විකිණීම කියලා. 60යි ධන. එතකොට මුදල් ගෙවීම් වලට යනවා. වේතන ගෙවලා තියෙනවා. වේතන ගෙවනවා කියන්නේ වියදම් ගෙවීමක්. වියදම් ගෙවීමක් මෙහෙයුම්. වේතන ගෙවීම. 350යි ඍණ ගෙවීමක්. පරිපාලන වියදම් ගෙවීම. ඒත් ගෙවීමක් වියදමක්. 245යි ඍණ. ඒ වගේම අත්පිට ගැනුම්. ළමයි අත්පිට ගත්තාම මුදල් එක්ක වෙනස් වෙන්නේ බඩු තොගය. බඩු තොගය කියන්නේ ජංගම වත්කමක්. ජංගම වත්කමක් නින්දා ඒක මොන කටයුත්තක්ද? මෙහෙයුම් කටයුත්තක්.
එහෙනම් මෙහෙයුම් කටයුත්තක දාන්න මොකක් කියලාද? අත්පිට ගැනුම්. එකසිය 60යි ඍණ. ගත්තාම සල්ලි ගෙවන්න වෙනවා. ණය හිමියන්ට ගෙවනවා. ළමයි ණය හිමියෝ කියන්නේ ජංගම වගකීමක්. ජංගම වගකීමක් කියන්නේ මෙහෙයුම් කටයුත්තක්. දාන්න මෙහෙයුම් කටයුත්තකට ණය හිමි ගෙවීම 270යි ගෙවීමක් නිසා ඍණ. ඊළඟට ළමයි තියෙනවා කාර්යාල උපකරණයක් ගත්තලු පරිගණකයක්. කාර්යාලයට පරිගණකයක්. පරිගණක කියන්නේ ජංගම නොවන වත්කමක්. ජංගම නොවන වත්කමක් කියන්නේ ආයෝජන කටයුත්තක්. ලියනවා ආයෝජන කටයුත්තක පරිගණක ගැනීම. ගත්තාම සල්ලි ගෙවන්න වෙනවා 150ක් ඍණ. ණය ගෙවීම ළමයි ණය කියලා කියන්නේ ජංගම නොවන වගකීමක්. ජංගම නොවන වගකීමක් කියන්නේ මොන කටයුත්තක්ද? මූල්‍ය කටයුත්තක්. මූල්‍ය කටයුතු වල දාන්න ණය ගෙවීම 90ක් ඍණ. ණය පොලිය ගෙවනවා. ණය පොලිය කියන්නේ ළමයි වියදමක්. වියදමක් කියන්නේ මෙහෙයුම් කටයුත්තක්. මේ තියෙන මෙහෙයුම් කටයුත්ත විශේෂයෙන් සඳහන් කළා. පොලී ගෙවපු එක 17ක් ඍණ. බදු ගෙවීමක් මේ ගානේ නෑ. තව ළමයි යටින් තියෙන තොරතුරු දෙකයි ඕනේ අපිට. ඒ තමයි ළමයි ආරම්භක මුදල් ශේෂය කියන්නේ 2008 මුදල් ශේෂය 200ක් තියෙනවා. ආරම්භක මුදල් සමාන දෑ. අවසාන මුදල් සමාන දෑ ඔයාට දීලා තියෙනවා 880ක් තියෙනවා කියලා ඔයාට ගානේ දීලා තියෙනවා. දැන් අපි උඩ ඉඳන් එක්කහුව කරන් යමු. මේ ටික සුළු කළාට පස්සේ මේ ධන එකෙන් ඍණ ටික අඩු කළාට පස්සේ මෙතෙන්ට උත්තරේ එනවා 175ක් ධන. මෙන්න මේ 175 ධන නිසා මේකට උත්තරේ කියනවා විශේෂ නමක්. මොකද්ද? මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් කියලා. මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් කියලා. මේකෙන් අඩු කරන ඒවා එකයි තියෙන්නේ. මේකෙන් මේක අඩු කරපුවාම වෙනවා 158ක් ධන. ධන නිසා ඒ උත්තරේට කියනවා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය කියලා. ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. ඊළඟට ළමයි මෙතන මේකෙන් මේක අඩු කරපුවම ඍණයකින් මේ ටික අඩු කරනවා. එතකොට එනවා 88ක් ඍණ. 88ක් ඍණ. ඒක ඍණ නිසා මෙතන ලියනවා ආයෝජන කටයුතු වලට යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය. යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය කීයක් එනවද? 88ක් එනවා ඍණ. ඊළඟට මේ ටික සුළු කරනවා 700න් ගියාම 610ක් එනවා ධන. ධන නිසා ඒ උත්තරේට ලියනවා මූල්‍ය කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය කියලා. ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. දැන් මේක සුළු කරනවා 158න් 88ක් ගියාම 70යි. 70යි 610යි 680යි. 680යි 200යි එකතු කරපුවාම උත්තරය 880යි. 880යි. ඊළඟට අපි ඊළඟ අභ්‍යාසය අභ්‍යාසංක 7ට. අපි ළමයි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ අභ්‍යාසංක 7. මේ අභ්‍යාසංක 7 කියලා කියන්නේ 2019 උසස් පෙළ විභාගයේ ආපු මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රශ්නය. 2019 උසස් පෙළ විභාගයේ ආපු ප්‍රශ්නය. එහෙමනම් අපි ඉස්සෙල්ලාම උඩින් නම ලියාගමු. සීමිත නිහාල් පොදු සමාගම. සීමිත නිහාල් සමාගම. සීමිත නිහාල් සමාගම. සීමිත නිහාල් සමාගම. මෙතන එන්නේ මොකද්ද? 2019 3:31න් අවසන් වසරට මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. එහෙමනම් බලමු අපි උඩ ඉඳලා
කොහොමද තොරතුරු ටික තියෙන්නේ කියලා අපි ගාණක් හදන්න පටන් ගන්නේ අතිරේක තොරතුරු වලින්. මේ අතිරේක තොරතුරු වල තියෙනවා දරුවෝ මුළු විකුණුම් සහ මුළු ගැනුම්. ඒතර වරහණක් ඇතුලේ කියලා තියෙනවා සියලු විකුණුම් සහ ගැනුම් ණය පදනමට සිදු වුණා කියලා. ණය පදනමට සිදු වුණා කියන්නේ දරුවෝ ණයට සිද්ධ වුණා. එහෙනම් ණයට සිද්ධ වුණා නම් ණයේව ගන්නෙ නෑනේ. අපිට ඕනේ එහෙනම් ණය ගැති ලැබීම් සහ ණය හිමි ගෙවීම්. අපි දන්නවා ගිණුම් කරණයේදී දරුවෝ ණය ගැති ලැබීම් සහ ණය හිමි ගෙවීම් හොයාගන්න අපිට පෙර වැඩක පුංචි ගිණුම් දෙකක් ගහගන්න ඕනේ. මොකක්ද මේ ගිණුම් දෙක? ණය ගැති පාලන ගිණුමකුයි ණය හිමි පාලන ගිණුමකුයි පුංචියට ගහගන්න ඕනේ පෙර වැඩක. මම මෙතනින් මේවා කරනවා මට පල්ලෙහා ඉඩ නැති නිසා. ණය ගැති පාලන ගිණුමයි ණය හිමි පාලන ගිණුමයි. පුංචි ටී ගිණුම් දෙකක් ගහගත්තාම ඇති. මොකද අවශ්‍ය ගිණුම් දෙක? එකක් තමයි ණය ගැති පාලන ගිණුම රුපියල් 1000. අනිත් එක ණය හිමි පාලන ගිණුම රුපියල් 1000. ළමයි ණය ගැතියෝ කියන්නේ වත්කමක්. වත්කමක තියෙන්නේ හරශේෂයක්. මෙතන දානවා ඉදිරියට ගෙන ගියා කියලා හරශේෂය මුල එක. මෙතන දානවා අග එක. ණය හිමියෝ වගකීමන් නිසා මුල ශේෂය මෙතන දානවා අග ශේෂය මේ පැත්තේ දානවා. එහෙනම් බලන්න ණය ගැති පාලන ගිණුම කියලා කියන්නේ වෙළඳ ලැබිය යුතු දෑ. බලන්න ඒකේ ආරම්භය කියන්නේ 2018 එක ආරම්භය 180ක් තියෙනවා. හොඳට ටියුට් එකත් එක්ක බලා ගන්න. අවසානය 250ක් තියෙනවා මෙතන. ණය හිමියන්ගේ ආරම්භය 140යි. අවසානය 110යි. ආරම්භය 140යි අවසානය 110යි. ඊළඟට දීලා තියෙනවා ළමයි විකුණුම්. විකුණුම් දාන්නේ පාලන ගිණුමේ හර පැත්තේ. පාලන ගිණුමේ හර පැත්තේ දාන්න විකුණුම් කියලා. කීයද තියෙන්නේ? 1200යි. ගැනුම්. ගැනුම් දාන්නේ ණය හිමි පාලන ගිණුමේ බැර පැත්තේ. කීයද තියෙන්නේ? 550යි. දැන් අපි ගිණුම් දෙක තුලණය කරලා ණය ගැති ලැබීම් සහ ණය හිමි ගෙවීම් හොයා ගන්න ඕනේ. ඒ හොයා ගන්න කලින් තව එක තොරතුරක් ඕකේ දීලා තියෙනවා. ණය ගැතියන්ට අදාළව දුන් වට්ටමක් තියෙනවා 30ක්. ණය ගැති පාලන ගිණුමට දාන්න දුන් වට්ටම 30ක් තියෙනවා. හැබැයි ළමයි දුන් වට්ටම මුදල් ප්‍රවාහ ප්‍රකාශයට එන්නේ නැහැ. ඇයි මුදල් ප්‍රවාහ ප්‍රකාශයට එන්නේ නැත්තේ? වට්ටම දෙන්නේ අපි සල්ලි වලින් නෙමෙයි. හරිද? වට්ටම සල්ලි වලින් නෙමෙයි දෙන්නේ. ඒ නිසා මේ පැත්ත වැඩි 1380යි. ඒක මේ පැත්තෙත් දාන්න 1380යි. ඒකෙන් 280ක් ගියාම මෙතෙන්ට එනවා 1100ක්. මේක ණය ගැතියන්ගෙන් සල්ලි ලැබීම. ළමයි ණය ගැතියන්ගෙන් සල්ලි ලැබීම කියන්නේ ණය ගැතියෝ ජංගම වත්කමක්. ජංගම වත්කමක් කියන්නේ මෙහෙයුම් කටයුත්තක්. මෙහෙයුම් කටයුත්තක ලියනවා ණය ගැති ලැබීම් කියලා 1100ක් ධන. දැන් අපි හොයාගමු ණය හිමි ගෙවීම් ටික. මේ පැත්ත වැඩි 690යි. ඒක මේ පැත්තේ දාන්න 690යි. මේ මෙතන එනවා 580ක වෙනසක්. මේක තමයි ණය හිමියන්ට කළ ගෙවීම වෙන්නේ. ණය හිමියන්ට කළ ගෙවීම වෙන්නේ 580යි. ණය හිමියෝ කියන්නේ ළමයි ජංගම වගකීමක්. ඒ කියන්නේ මොන කටයුත්තක්ද? මෙහෙයුම් කටයුත්තක්. දාන්න මෙහෙයුම් කටයුත්තකට ණය හිමි ගෙවීම් කියලා කීයක් තියෙනවද දරුවෝ? 580ක් ඍණ. 580ක් ඍණ. ණය හිමි ගෙවීම් කියලා 580ක් ඍණ. 580ක් ඍණ. ඊළඟට තුන්වෙනි එකට යනවා. එතකොට එකක් ඉවරයි දෙකක් ඉවරයි. තුන්වෙනි එකේ කියනවා 35ක ඡය වීමද ඇතුළුව වසරේ මුළු වියදම තියනවලු 95ක්. ළමයි 35ක ඡය කියන්නේ සල්ලි වලින් ගෙවන දෙයක් නෙමෙයි.
එහෙනම් වියදම හොයාගන්නේ 95න් 35ක් අඩු කරනවා. කීයද දරුවෝ 95න් 35ක් අඩු කරපුවාම 60යි. හැබැයි උඩ දීලා තියෙනවා ශේෂවල අවුරුද්දේ අන්තිමට තව 15ක් ගෙවන්න තිබුණලු. එතකොට වියදම 60න් තව 15ක් ගෙවන්න තිබුණා නම් කීයද දරුවෝ ගෙවලා තියෙන්නේ 45යි. ගෙවූ වියදම් මේ තියෙන්නේ වියදම් ගෙවීම මොන කටයුත්තක්ද? මෙහෙයුම් කටයුත්තක්. වියදම් ගෙවීම කියලා කීයද? 45ක් ඍණ. නැවත බලන්නේ 45 ආපු හැටි 95ක් තියෙනවා වියදම. ඒකෙන් ෂය 35 අයින් වුණා. එතකොට 60යි. 60න් 15ක් තාම ගෙවලා නැහැ. ගෙවලා තියෙන්නේ 45යි. ඊළඟ එක වර්ෂයේ පොලියයි බද්දයි දීලා තියෙනවා. ඊට අමතරව ගෙවූ පොලියයි ගෙවූ බද්දයි දීලා තියෙනවා. අපිට වැදගත් වෙන එකම දේ ගෙවූ එක විතරයි. කීයද දීලා තියෙන ගෙවූ පොලිය? 20යි. මෙන්න මෙතන ගෙවූ පොලිය 20යි. ගෙවූ බද්දත් එතනම දාන්නේ. කීයද තියෙන්නේ? 75යි. වර්ෂයක අපිට වැඩක් නැහැ මුදල් ප්‍රවාහ ප්‍රකාශයට. ඊළඟ එක ගෙවන ලද අතුරු ලාභාංශය කියන්නේ ගෙවූ ලාභාංශය. මේ තියෙන දරුවෝ ගෙවූ ලාභාංශය මූල්‍ය කටයුත්තක්. දාගන්න මූල්‍ය කටයුතු වල ගෙවූ ලාභාංශ කියලා. කීයද දරුවෝ ගෙවූ ලාභාංශය තියෙන්නේ? 60යි. ගෙවූ නිසා ඍණ. ඊළඟට තියෙනවා වර්ෂය තුලදී එකක් රුපියල් 20 ගානේ සාමාන්‍ය කොටස් 30ක් නිකුත් කරලා තියෙනවා. 30000ක් කියන්නේ 30ක්. ළමයි 20 30ක් කියන්නේ 20 30ක් කියන්නේ කීයක් එනවද? 600ක් එනවා. ඔය කියන්නේ 600ක කොටස් නිකුත් කළා. හැබැයි ඒකෙන් 200ක් සංචිත ප්‍රාග්ධනිත කළාලු. දරුවෝ සංචිත ප්‍රාග්ධනිත කරනවා කියන්නේ නොමිලේ කොටස් දෙනවා. එතකොට 600ක කොටස් විකුණලා ඒකෙන් 200ක් නොමිලේ දීපුවා. එහෙනම් කීයක් සල්ලි හම්බෙලා තියෙනවද? 400යි සල්ලි හම්බෙලා තියෙන්නේ. එහෙනම් කොටස් නිකුත් කළා සල්ලි හම්බෙනවා කියන්නේ කොටස් ප්‍රාග්ධනය හිමිකමක්. හිමිකමක් කියන්නේ මොන කටයුත්තක්ද? මූල්‍ය කටයුත්තක්. දානම මූල්‍ය කටයුතු වල කොටස් නිකුතුව. කීයද දරුවෝ කොටස් නිකුතුව තියෙන්නේ? 400යි. නැවත බලන්නේ 400 ආපු හැටි කොහොමද? 20 ගානේ කොටස් 30ක්. ඔක්කොම ලක්ෂ 6යි 600යි. ලක්ෂ 6න් ලක්ෂ 2ක් නොමිල දීපුවා. එහෙනම් සල්ලි වලට දුන්නේ කොච්චරයිද? ලක්ෂ 4යි. ඊළඟ එක වර්ෂය තුලදී දිගු කාලීන ණයෙන් කොටසක් පියවන්න 220ක් ගෙවලා තියෙනවා. ඔය කියන්නේ දිගු කාලීන ණය. දිගු කාලීන ණය කියන්නේ මොන කටයුත්තක්ද ළමයි? මූල්‍ය කටයුත්තක්. ලියනවා මූල්‍ය කටයුත්තක ණය ගෙවීම. කීයද ළමයි තියෙන්නේ? 220ක් ඍණ. ඊළඟට අන්තිම එකේ තියෙනවා 8 වෙනි එකේ 2018 4 දින. ඒ කියන්නේ මේ අවුරුද්දේ මුලම දවසේ සමාගම නව මෝටර රථයක් අත්පිට මුදලට ගත්තා. නව මෝටර රථයක් අත්පිට මුදලට ගත්තා. හරිද? එදිනම 80000ක ලාභයක් සහිතව කාර්යාල උපකරණයක් 250කට වික්කා. කාර්යාල උපකරණයක් 250කට වික්කා. හරිද? එතකොට මේ ගනුදෙනු හා ෂය වීම වල සුද්ධ ප්‍රතිඵලයක් ලෙස දේපල පිරියත උපකරණ වල වටිනාකම 205කින් ඉහළ ගියාලු. ඔන්න දරුවෝ ඔයාට දීලා නැති අයතමය තමයි දරුවෝ දේපල මිලදී ගත්තේ ඔයාට දීලා නැහැ. අපි බලමු මේක හොයාගන්නේ කොහොමද කියලා. දැන් ඔතන දරුවෝ අපි දන්නේ දීපු එක දාගමු. මොකද්ද තියෙන්නේ? කාර්යාල උපකරණයක් මුදලට වික්කා. දරුවෝ කාර්යාල උපකරණයක් මුදලට වික්කා නම් කාර්යාල උපකරණ කියන්නේ ජංගම නොවන වත්කමක්. ජංගම නොවන වත්කමක් කියන්නේ මොන කටයුත්තක්ද? ආයෝජන කටයුත්තක්. එහෙනම් ආයෝජන කටයුතු වලට දාන්න මොකක් කියලාද? කාර්යාල උපකරණ විකිණීම කියලා. කීයද දරුවෝ කාර්යාල උපකරණ විකිණීම තියෙන්නේ? 250යි. ඒක සල්ලි වලට විකුණලා තියෙන්නේ. ලාභය එහෙම අපි දාන්නේ නැහැ. අපි දාන්නේ විකුණලා ලද මුදල. 250යි. දැන්
මෙතන අර මෝටර රථය ගත්ත ගාන දීලා නැහැ. අපි බලමු මේ ගත්ත ගාන හොයාගන්නේ කොහොමද කියලා. ඒක හොයාගන්න මෙන්න මේ විදිහක අපි පෙර වැඩක් කරමු. මෙන්න මේ විදිහේ පෙර වැඩක් කරනවා. මොකක්ද මෙතන ගනුදෙනු ටික ගන්නවා අපි මෝටර රථ ගැනීම. අපි දන්නේ නැහැ. කීයද කියලා අපි දන්නේ නැහැ. කාර්යාල උපකරණ විකිණීම. ළමයි උපකරණ වික්කහම දේපල වලාගේ මොනව වෙනවද? අඩු වෙනවා. කොච්චරක්ද අඩු වෙන්නේ? නෑ 250ක් නෙමෙයි අඩු වෙන්නේ 250කට තමයි වික්කේ. හැබැයි ළමයි 250කට වික්කේ 80ක් ලාභ තියාගෙන. එතකොට කීයක උපකරණයක්ද විකුල්ලා තියෙන්නේ? 170ක උපකරණයක් වික්කේ. එතකොට උපකරණය වික්කහම අඩුවීමක් වෙනවා. ඊළඟට තව එකක් තිබුණලු මොනවද? ෂය. ඒක ගානේ උඩින් දීලා තිබුණා. කීයක් තිබුණා කියලාද? 35යි. ෂය නිසා වත්කමයාගේ අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ ගනුදෙනු තුනම නිසා ජංගම නොවන වත්කම්මලාගේ මොනව වෙලා තිබුණලුද? 205කින් ඉහළ ගිහිල්ලා තිබුණා. මේ ගනුදෙනු තුන ගැලපුවට පස්සේ 205ක් එන්න ඕනේ. එතකොට මේ 205කින් ඉහළ ගිහිල්ලා කියන්නේ වැඩි වෙලා තියෙන්නේ මේ දෙක අඩු කළාට පස්සේ. එහෙනම් මෙතන උඩ ගාන හොයන්න මේකට මේ දෙක මොනව කරන්න ඕනේද? එකතු කරන්න ඕනේ. මෙතනත් 205යි මෙතනත් 205යි කියන්නේ කීයක් එනවද? 410ක් එනවා. මෝටර රථය මිලදී ගැනීම කීයක් එනවද? 410ක් එනවා. මොකද මේ 410න් මේ දෙකම අඩු කළාට පස්සේ තමයි 205ක් ඉතුරු වෙන්නේ. එතකොට ඒක අවසන්. එතකොට දැන් අපි මෙතෙන්ට ගමු එහෙනම් ඒක ආයෝජන කටයුතු වලට මෝටර රථ මිලදී ගැනීම කියලා කීයක්ද? 410ක් ඍණ. 410ක් ඍණ. ඊළඟට මුදල් වල දීලා තියෙනවා ළමයි ආරම්භක ශේෂය. ආරම්භක මුදල් සමාන දෑ ඔයාට දීලා තියෙනවා 120යි. ඔච්චරයි. දැන් අපි උඩ ඉඳලා තුලණය කරගෙන යමු. මෙන්න මේ ටික සුළු කළා උත්තරේ ගන්න. 1100න් 625ක් ගියාම 1100න් 625ක් ගියාම උත්තරේ එනවා 475යි. 475න් 75ක් ගියා 400යි 20ක් ගියා 380යි. මෙතන මේකෙන් මේක අඩු කරපුවාම ඍණ එකක් එන්නේ 160ක් ඍණ. මෙතන ළමයි ධන ආපු නිසා උත්තරේ ලියන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මෙතන 475 ධන නිසා මෙතන ලියන්නේ මෙහෙයුම් වලින් ජනනය වූ මුදල. මෙතන මේක ඍණ නිසා මෙතන ලියන්නේ ආයෝජන කටයුතු වලට යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය. යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය ඍණ හින්දා. දැන් මෙතන ගන්නවා 400න් 280ක් ගියාම උත්තරේ 120ක් එනවා. ඒ උත්තරේට කියන්නේ ධන නිසා මූල්‍ය කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. දැන් බලනවා මෙතන 120යි 380යි කියන්නේ 500යි ධන ඒවා. 500න් 160ක් ගියාම 340යි. 340න් 120ක් ගියාම 340යි 120යි එකතු කරපුවාම 460ක් එනවා අවසාන උත්තරය. 460ක් එනවා අවසාන උත්තරය. එතකොට ඒ කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඒ ගණන් තුන සම්පූර්ණයෙන් ඉවරයි. අභ්‍යාස අංක 7. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට සාකච්ඡා කරන්න යන්නේ හරිද? මුදල් ප්‍රවාහයන් අපිට කෙලින්ම දෙන්නේ නැතුව අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් කොහොමද මොනව කරන්න කියලාද හදන්නේ කියන එකයි අපි කතා කරන්න යන්නේ ඊළඟ වීඩියෝ එකෙන්.